ආයුබෝවන් අපේ 4 පන්තියේ දුවල පුතාලට පුතේ අද අපි හම්බෙන්නේ 4 පන්තියේ නැත්නම් 4 ශ්‍රේණියේ අපිට මේ 6 වෙනි සතියට අදාළ ගණිතයේ පාඩමෙන් 6 වෙනි සතියට අදාළ ගණිතයේ පාඩමෙන් එතකොට පුතේ මේ පාඩමේ අද අපිට තියෙන මාතෘකාව තමයි දිශා දෙක. එතකොට පුතේ මේකේ අපි දැන් ගිය සතියේ දිශා සම්බන්ධ පාඩමක් ඉගෙන ගත්තා. ඒකෙදී අපි ඉගෙන ගත්තේ අපිට තියෙන ප්‍රධාන දිශා 4. දැන් ඔයාලට මතක ඇති මේ ප්‍රධාන දිශා 4 මොකක්ද කියලා? උතුර, නැගෙනහිර, දකුණ සහ බස්නාහිර දිශාව. දිශා 4. අද පුතේ අපි ඉගෙන ගන්නවා ඊට අමතරව තව තියෙනවා ඒ ප්‍රධාන දිශා 4ට අමතරව තියෙනවා අනු දිශා 4කුත්. අනු දිශා 4කුත් තියෙනවා. අපි මුලින්ම බලමු මේ පාඩමේ පාඩම් පත්‍රය කරන්න ඉස්සෙල්ලා මේ අනු දිශා 4 මොනවද කියලා. හරි. අපි දැන් බෝඩ් එකේ පොඩි සටහනක් ඇඳලා බලමු මේ අනු දිශා මොනවද කියලා. හරි. අපි පුතේ ගිය සතියේ ඇඳ ප්‍රධාන දිශා 4 වලට මතකද? මෙන්න මේ ආකාරයට. හරි. ප්‍රධාන දිශා 4 මතක ඇති වලට මොකද්ද ප්‍රධාන දිශා 4? අපි මෙතන ලියමු මොකද්ද? උතුර. උතුර දිශාව. ඊට පස්සේ මෙතනින් අපි ලිව්වා නැගෙනහිර. මෙතනින් අපි ලිව්වා දකුණු දිශාව. ඊට පස්සේ මෙතනින් එනවා මොකද්ද? බස්නාහිර දිශාව. බස්නාහිර දිශාව මෙතෙන් දෙනවා. එතන පුතේ මෙන්න මේ ප්‍රධාන දිශා 4ට මැදින්. ඒ කියන්නේ මෙන්න මේ ස්ථානවල අපි දැන් නිල් පෑනින් ඇන්දොත් මේ උතුරටයි නැගෙනහිරටයි මැදින් අනු දිශාවක් තියෙනවා. මෙන්න මේ මැදට අනු දිශාවක් තියෙනවා මෙහෙම. ඊළඟට නැගෙනහිරටයි දකුණටයි අතරින් තවත් අනු දිශාවක් තියෙනවා. ඊළඟට දකුණටයි බස්නාහිරටයි අතරමැදින් අනු දිශාවක් තියෙනවා. බස්නාහිරටයි උතුරටයි මැදින් තව අනු දිශාවක් තියෙනවා. අපි දැන් බලමු මෙන්න මේ අනු දිශා 4 මොනවද කියලා. හරි පුතේ. එතකොට උතුරටයි නැගෙනහිරටයි අතරින් තියෙන අනු දිශාව තමයි මොකද්ද? ඊසාන. ඊසාන දිශාව. ඊසාන දිශාව. ඊළඟට නැගෙනහිරටයි දකුණටයි අතරමැදින් තියෙන අනු දිශාව තමයි ගිනිකොන. ගිනිකොන. ගිනිකොන දිශාව. ගිනිකොන දිශාව. ඊට පස්සේ දකුණටයි බස්නාහිරටයි අතරමැදින් තියෙන අනු දිශාව තමයි මොකද්ද? නිරිත. නිරිත. නිරිත දිශාව. බස්නාහිරටයි උතුරටයි අතරමැදින් තියෙන අනු දිශාව තමයි වයඹ. වයඹ දිශාව. වයඹ දිශාව. එතකොට පුතේ මෙන්න මේවා තමයි අපි අද අලුතින් ඉගෙන අනු දිශා 4 මොකද්ද? ඊසාන, ගිනිකොන, නිරිත, වයඹ. මේවට අපි කියනවා අනු දිශා කියලා. එහෙනම් අපි දැන් දිශා 8ක් ඉගෙන ගන්නවා. ඒ දිශා 8න් උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර ප්‍රධාන දිශා කියනවා. ඊසාන, ගිනිකොන, නිරිත, වයඹ අපි ඒවට කියනවා අනු දිශා කියලා. අනු දිශා කියලා කියනවා. එතකොට සියලුම දිශා තියෙනවා 8. අනු දිශා ඒකෙන් ප්‍රධාන දිශා 4යි අනු දිශා 4ක් තියෙනවා. එතකොට පුතේ අපි මෙන්න මේ දිශා අනුපිළිවෙල පාඩම් කරගන්න ඕනේ, මතක තියාගන්න ඕනේ. මේකට අපි කවුරුත් දන්න අර පොඩි වාක්‍යයක් තියෙනවා. මොකක්ද ඒ වාක්‍යය? උදය ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරෙන්. මොකක්ද ඒ වාක්‍ය? උදය ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරෙන්. අය පාරක් මම කියනවා. උදය ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරෙන්.
එතකොට මේ වාක්‍ය හදලා තියෙන මේ හැම දිශාවෙම මුල් ලකුරු අරගෙන මේ බලන්න. උදය, ඊළඟ, නැවෙන්, ගිහින්, ධම්මි, නිදිද, බලා, වරෙන්. ඔය වාක්‍ය පාඩම් කරගත්තාම අපිට මේ දිශා ටික සටහන් කරගන්න මතක තියාගන්න ලේසි. හරි. අපි දැන් බලමු මේ දිශා අනුසාරයෙන් නැත්නම් මේ දිශා උදව්වෙන් අපිට අද දීලා තියෙන පාඩම් ටික අභ්‍යාස ටික එකින් එක කරමු. එතකොට පුතේ මතක තියාගන්න මේකේ අද දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ අභ්‍යාස 3ක් දීලා තියෙනවා. රූප සටහන් 3ක් ආශ්‍රයෙන් තමයි මේ අද අපි අභ්‍යාස ගොඩක් දීලා තියෙන්නේ. මේකේ පුතේ අද මම ඔක්කොම කරන්නේ නැහැ. පළවෙනි අභ්‍යාසය කරනවා. පළවෙනි අභ්‍යාසය කරනවා. එතකොට ඒක උදව්වෙන් ඒ කරපු ආකාරයේ තේරුම් අරගෙන ඔයාලා දෙවෙනි අභ්‍යාසය කරන්න ඕනේ. තුන්වෙනි අභ්‍යාසය අපි බෝඩ් එකේ කරනවා. එහෙනම් අපි කරන්නේ නැත්තේ කොහොමද? දෙවෙනි රූප සටහන ආශ්‍රයෙන් අසපු අභ්‍යාසය කරන්නේ. මොකද පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකම එකම හැඩේ නිසා පළවෙනි එක විතරයි කියලා දෙන්නේ. පළවෙනි එකයි තුන්වෙනි එකයි විතරක් අපි කරමු. දෙවෙනි එක ඔයාලා තනියම කරන්න ඕනේ. අපි එහෙනම් දැන් මේකේ පළවෙනි අභ්‍යාසය කරමු. දැන් මම මේ දිශා සටහන මකනවා මෙතනින්. හරිද? අපි දැන් මේකේ පළවෙනි ගානේ තියෙන දිශා සටහන බෝඩ් එකේ ඇඳගමු මුලින්ම. මේකේ තියෙනවා මොකද්ද? හරි. දැන් පුතේ මෙතනින් මේකේ තියෙනවා මෙතන මොකක්ද තියෙන්නේ මැද? විජය ශාලාව. මම විජය කියලා විතරක් දානවා තේරුම් ගන්න පුළුවන් නේ. මෙතන තියෙනවා මොකද්ද? ආපන ශාලාව. මෙතන මොකක්ද තියෙන්නේ? අඹ ගසක් තියෙනවා. අඹ ගස. මෙතන තියෙනවා ගණිතාගාරය. ගණිතාගාරය. ඊළඟට මෙතන තියෙනවා කාර්යාලය. කාර්යාලය. දකුණු දිශාවෙන් තියෙනවා ප්‍රධාන ශාලාව. ඊළඟ දිශාවෙන් තියෙනවා පුස්තකාලය. පුස්තකාලය. බස්නාහිර දිශාවෙන් තියෙනවා ප්‍රධාන ශාලාව. වයඹ දිශාවෙන් තියෙනවා පැරකුම් ශාලාව. පැරකුම් ශාලාව. මේකන ශාලාව කියලා දාගමුනේ. ඒක වැඩි සම්පූර්ණයි. හරි පුතේ. අපි දැන් මේකේ මුලින්ම උත්තර ලියන්න ඉස්සෙල්ලා උත්තර කතා කරන්න ඉස්සෙල්ලා අපේ පහසුවට අපි පොඩි වැඩක් මේකේ කරගන්නවා. මේ ප්‍රශ්න පත්‍රයේ පැන්සලින් ඔයාලා කරගත්තත් කමකුත් නැහැ. මම මගේ පහසුවට මේකට අර අපි දිශාවල මුල් අකුරු ටික ලියාගෙන යනවා අපේ පහසුවට. මෙතන මොකක්ද තියෙන්නේ? උතුර, උදය, ඊළඟ, නැවෙන්, ගිහින්, ධම්මි, නිදිද, බලා, වරින්. උතුර, ඊශාන, නැගෙනහිර, ගිනිකොන, දකුණ, නිරිත, බස්නාහිර, වයඹ. එදාගත්තේ මොකටද? අපේ පහසුවට. හරි. දැන් අපි මේ ප්‍රශ්න එකින් එක බලමු මොකද්ද කියලා. මේක මේ රූපය ආශ්‍රයෙන් අහලා තියෙන ප්‍රශ්න ටික. පළවෙනි ප්‍රශ්නේ දැන් හොඳට කියවන්න. මොකක්ද තියෙන්නේ? විජය ශාලාවට උතුරු දෙසින් පිහිටා ඇත්තේ කුමක්ද? විජය ශාලාවට උතුරු දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද? දැන් පුතේ මේ ප්‍රශ්නේ ඇහුවාම මේකේ තියෙන විජය ශාලාවට. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? විජය ශාලාවට කිව්වහම අපි යන්න ඕනේ විජය ශාලාවට. එතනින් අත තියාගන්න. ඔන්න විජය ශාලාවට ගියා. හරි. අපි දැන් ඉන්නේ කොතනද? විජය ශාලාවේ. දැන් අපෙන් අහනවා
අපි ඉන්නේ විජේ ශාලාවේ ඒකට උතුරෙන් තියෙන්නේ මොකද්ද? දැන් බලන්න උතුරු දිශාව කියන්නේ උයන්න. අන්න මොකක්ද තියෙන්නේ? විජේ ශාලාවට ගියාම ඒකට උතුරෙන් තියෙන්නේ මොකද්ද මෙතන? ආපන ශාලාව. ආපන ශාලාව. එහෙනම් අපිට උත්තරය වුණාම මොකද්ද? විජේ ශාලාවට උතුරු දෙසින් තියෙන්නේ ආපන ශාලාව. හොයාගත්තු හැටි මතකයිනේ? විජේ ශාලාවට කිව්වහම අපි යන්නේ විජේ ශාලාවට. යනවා කියලා කියන්නේ එතනින් අත තියාගත්තා. ඊට පස්සේ එතන ඉඳලා බලන්න උතුරු දිශාවේ මොකක්ද තියෙන්නේ කියලා. මොකක්ද තියෙන්නේ උතුරු දිශාවේ? ආපන ශාලාව. හරි. ඒ විදිහට පුතේ අපි මේක විසඳන්න ලේසි. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ මේකේ? ගණිතාගාරයට බටහිර දිශාවෙන් පිහිටා ඇත්තේ මොනවාද? ගණිතාගාරයට කියනකොට ගණිතාගාරයට යන්න. මෙන්න ගණිතාගාරයට ගියා. මෙන්න ගණිතාගාරයට අපි ආවා. දැන් මොකක්ද අපෙන් අහන්නේ? ගණිතාගාරයට බටහිර දිශාවෙන්. දැන් ගණිතාගාරයට ගිහිල්ලා බලන්න බටහිර දිශාව. මෙතන ඉඳලා බලනකොට බටහිර දිශාව කියන්නේ මේ පැත්තනේ. මෙන්න මේ පැත්ත බටහිර දිශාව. එහෙනම් දැන් බලන්න ගණිතාගාරයට බටහිර දිශාවෙන් මෙහෙම එනකොට ස්ථාන දෙකක් හම්බ වෙනවා. මෙතන බලන්න මොකද්ද ස්ථාන දෙක? පළවෙනි එක විජේ ශාලාව, ඊළඟ එක ප්‍රධාන ශාලාව. එහෙනම් ගණිතාගාරයට කියනකොට ගණිතාගාරයට ගියා. ගිහිල්ලා බැලුවා බස්නාහිර පැත්ත මොනවද හම්බෙන්නේ? විජේ ශාලාවයි ප්‍රධාන ශාලාවයි. ඉතින් ඒකත් හරි පුතේ. අය බලමු දැන් තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. තුන්වෙනි එකට තියෙන්නේ මොකක්ද? පුස්තකාලයට කුමන දිශාවෙන් ප්‍රධාන ශාලාව පිහිටා තිබේද? අන්න පුස්තකාලයට කියනකොට අපි පුස්තකාලයට යන්න දැන්. පුස්තකාලයට කියනකොට ඔන්න පුස්තකාලයට ගියා. කො පුස්තකාලේ? මේ ඉන්නේ මෙතනදී පුස්තකාලේ තියෙනවා. හරි. මොකක්ද දැන් අහන්නේ අපි? පුස්තකාලයට කුමන දිශාවෙන් ප්‍රධාන ශාලාව පිහිටා තිබේද? පුස්තකාලයට කියනකොට පුස්තකාලයේ ගියා. එතන ඉඳලා බලනවා කෝ ප්‍රධාන ශාලාව. මෙතන බලනවා මොකද්ද? ප්‍රධාන ශාලාව. මේ මෙතන තියෙනවා. එතකොට පුස්තකාලයේ ඉඳලා බලනකොට ප්‍රධාන ශාලාව තියෙන එකට ඉහළ පැත්තෙන් නේද? එහෙනම් මේ ඉහළ පැත්තට යන දිශාව මොකද්ද? උතුරු දිශාව. එහෙනම් මොකද්ද? පුස්තකාලයට කුමන පැත්තෙන් ප්‍රධාන ශාලාව පිහිටා තිබේද? පුස්තකාලයට කියනකොට පුස්තකාලයට ගියා. බැලුව ප්‍රධාන ශාලාව මෙන්න මේ දිශාවෙන් තියෙන්නේ. උඩ දිශාවට යන දිශාව මොකද්ද? උතුරු දිශාව. එහෙනම් පුස්තකාලයට කුමන දිශාවෙන්ද ප්‍රධාන ශාලාව තියෙන්නේ? උතුරු දිශාවෙන්. උතුරු දිශාවෙන්. හතරවෙනි එක කියවන්න. ආපන ශාලාවට දකුණු දිශාවෙන් පිහිටා ඇත්තේ මොනවාද? අන්න. ආපන ශාලාවට කියනකොට අපි යන්න ඕන කොහාටද? ආපන ශාලාවට යන්න ඕන. කො ආපන ශාලාව? මේ තියෙන ආපන ශාලාව. මෙන්න ආපන ශාලාව. ආපන ශාලාවට කියනකොට ආපන ශාලාවට ගියා. අහන්නේ මොකද්ද? ඒකට දකුණු පැත්තෙන්. එහෙනම් ආපන ශාලාවට ගිහිල්ලා බලනවා දකුණු පැත්තකෝ කියලා ද අකුර. මේන් බැලුවා දකුණු දිශාව. එහෙනම් ආපන ශාලාවට දකුණු දිශාවෙන් තියෙන්නේ මොනවද? ඔන්න මුලින්ම හම්බුණා විජේ ශාලාව. තව එකක් හම්බෙනවා. මොකද්ද? මෙතන තියෙන්නේ මොකද්ද? ප්‍රධාන ගේට්ටුව පුතේනේ. ප්‍රධාන ගේට්ටුව. හරි. එහෙනම් දකුණු දිශාවෙන් තියෙන්නේ මොකද්ද? ප්‍රධාන ගේට්ටුව. හරි. එහෙනම් ආපන ශාලාවට දකුණින් තියෙනවා විජේ ශාලාවයි ප්‍රධාන ගේට්ටුවයි. ප්‍රධාන ගේට්ටුවයි තියෙනවා. හරි. අපි දැන් ඊළඟට බලමු මොකක්ද තියෙන්නේ කියලා. පස්වෙනි ප්‍රශ්නේ. විජේ ශාලාවට ගිනිකොන දිශාවෙන්. අපි දැන් මේක මකමු. මකලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. විජේ ශාලාවට ගිනිකොන දිශාවෙන්. විජේ ශාලාවට කියනකොට විජේ ශාලාවට යන්න. මෙන්න විජේ ශාලාවට ආවා අපි. මොකක්ද දැන් අහන්නේ? විජේ ශාලාවට ගියා. විජේ ශාලාවට ගිනිකොන දිශාවෙන්. බැලුවා ගිනිකොන දිශාව. මේන් ගිනිකොන දිශාව. මොකද්ද තියෙන්නේ? කාර්යාලය. මොකක්ද තියෙන්නේ? කාර්යාලය. හරි. ඊළඟට අපි මොකද්ද බලන්නේ? 6 වෙනි ප්‍රශ්නේ. විජේ ශාලාවට වයඹ දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද? අන්න. විජේ ශාලාවට කියනකොට විජේ ශාලාවට ගියා. ගිහිල්ලා වයඹ දිශාවෙන් කියනකොට වයඹ දිශාව බැලුවා. මොකද්ද තියෙන්නේ? පැරකුම් ශාලාව. මොකක්ද තියෙන්නේ? පැරකුම් ශාලාව. පුතේ අන්න ඒ විදිහට තමයි මේ ප්‍රශ්නේ කරන්න ඕනේ. මොකද්ද? අර අපෙන් කියනවනේ. විජේ ශාලාවට පැරකුම් ශාලාවට ඊට පස්සේ ගණිතාගාරයට අන්නේ ට කියන වචනේ තියෙන ස්ථාන අපි යන්න ඕනේ.
ගිහිල්ලා ඒ අපෙන් අහලා තියෙන දිශාව අපි බලන්න ඕනේ. නැත්නම් අහලා තියෙන දේ දිහා අපි බලන්න ඕනේ. පැහැදිලිද? අන්න ඒ ක්‍රමයට අපි ගියා නම් මේ ගණන් එකක්වත් අපිට වරදින්නේ නැහැ. ඊටාම් පහසුවෙන් කරන්න පුළුවන්. හරි. අපි දැන් දෙවෙනි ප්‍රශ්නේ අපි කරන්නේ නැහැ කිව්වා. අපි බලමු දැන් තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. තුන්වෙනි ප්‍රශ්නේ අපි දැන් කරමු බලන්න. හරි පුතේ. අපි තුන්වෙනි ප්‍රශ්නේ බලමු. හැබැයි මේකේ මට හිතෙනවා අපිට දැන් දෙවෙනි ප්‍රශ්නේත් කෙරුවා නම් හොඳයි කියලා නේද? අපි දෙවෙනි ප්‍රශ්නේත් කරමු. එතකොට ඔයාලා මේක තව ටිකක් හොඳට තේරුම් ගන්න මේක අලුත්ම ගානක් නිසා. අපි දැන් දෙවෙනි ප්‍රශ්නේ කරමු බලන්න එහෙනම්. මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ? අපි බලමු මෙතන ඉන්නවා කවුද? කමල් ඉන්නවා. කමල් මැද ඉන්නවා. කමල්ට උඩින් කවුද ඉන්නේ? මෙතනින් ඉන්ධන පිරවුම් හල තියෙනවා. ඊට පස්සේ කමල්ට මේ දිශාවෙන් තියෙන මොකද්ද? පොලිසිය තියෙනවා. පොලිසිය. ඊළඟ කමල්ට නැගෙනහිර දිශාවෙන් තියෙනවා බැංකුව. ඊට පස්සේ කමල්ට මේ දිශාවෙන් තියෙනවා තැපැල් කාර්යාලය. තැපැල් කාර්යාලය තියෙනවා. කමල්ට දකුණු දිශාවෙන් තියෙනවා වෙළඳ සැල. වෙළඳ සැල තියෙනවා. මේ දිශාවෙන් තියෙනවා මොකද්ද? බස් නැවතුම් පොළ. බස් නැවතුම් පොළ තියෙනවා මෙතන මේ දිශාවෙන්. කමල්ට බස්නාහිර දිශාවෙන් තියෙනවා රෝහල. කමල්ට වයම දිශාවෙන් තියෙනවා මොකද්ද? පාසල තියෙනවා. හරි. දැන් පුතේ මේකෙත් අපි අපේ පහසුවට දිශා ටික දාගෙන යමු. දාමු නේද දැන්? උදය ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරෙන්. හරි. අපි දැන් මේ ප්‍රශ්න වලට එකින් එක උත්තර කතා කරමු. මොකක්ද තියෙන්නේ මේකේ? පළවෙනි එක. කමල්ට උතුරු හිස්තැන් තියෙන්නේ මේකේ නේද? කමල්ට දිශාවෙන් ඉන්ධන පිරවුම් හල පිහිටා ඇත. කමල්ට කියනකොට අපි කමල් ගාවට යන්න ඕනේ. මෙන්න කමල් ගාවට ගියා. කමල්ට හිස්තැනක් දිශාවෙන් ඉන්ධන පිරවුම් හල. අන්න කමල් ගාවට ගිහිල්ලා බලන්න දැන් ඉන්ධන පිරවුම් හල. මෙන්න කමල් ගාවට ගියා. මෙන්න කමල් ගාවට ආවා. බැලුවා ඉන්ධන පිරවුම් හල දිහා. එහෙනම් කමල්ට මොන දිශාවෙන්ද ඉන්ධන පිරවුම් හල තියෙන්නේ? උතුරු දිශාවෙන්. එහෙනම් කමල්ට උතුරු දිශාවෙන් ඉන්ධන පිරවුම් හල පිහිටා ඇත. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා කමල්ට නිරිත දිශාවෙන් හිස් තැනක් පිහිටා ඇත. කමල්ට කියනකොට කමල් ගාවට ගියා. බැලුවා නිරිත දිශාව. කොහොම නිරිත දිශාව? මෙන්න නිරිත දිශාව නී අකුර. මොකද මේ දිශාවෙන් පිහිටලා තියෙන්නේ? බස් නැවතුම් පොළ. බස් නැවතුම් පොළ. කමල් ට කියනකොට පුතේ කමල් ගාවට යන්න ඕන. අන්න ට කියන වචන ඉතා වැදගත්. ඒ අකුර ඉතා වැදගත්. ඊළඟට කමල්ට බටහිර දිශාවෙන් හිස් තැනක් පිහිටා ඇත. කමල්ට කියනකොට කමල් ගාවට ගියා. බටහිර දිශාවෙන් කියනකොට බටහිර බැලුවා. මොකද්ද පිහිටලා තියෙන්නේ? රෝහල. මොකද්ද පිහිටලා තියෙන්නේ? රෝහල. 4. කමල්ට හිස් තැනක් දිශාවෙන් වෙළඳසැල පිහිටා ඇත. කමල්ට කියනකොට කමල් ගාවට ගියා. ඊට පස්සේ මොකද්ද? හිස් තැනක් දිශාවෙන් මොකක්ද තියෙන්නේ? වෙළඳසැල. කමල්ට කියනකොට කමල් ගාවට ගියා. බැලුවා වෙළඳසැල කොහෙද තියෙන්නේ කියලා. මේ වෙළඳසැල තියෙන්නේ. බැලුවා ඒ දිශාව මොකද්ද කියලා. ද අකුර තියෙන්නේ. ඒ කියන්නේ දකුණු දිශාව. ඊළඟට තියෙන්නේ මොකද්ද? පස්වෙනි එක. කමල්ට ඊසාන දිශාවෙන් හිස් තැනක් පිහිටා ඇත. කමල්ට කියනකොට කමල් ගාවට ගියා. ඊසාන දිශාවෙන් කියනකොට කො ඊසාන? මෙහි ඊසාන. එහෙනම් කමල්ට ඊසාන දිශාවෙන්
මෙන්න ඊ මොකද්ද පිළිහිලා තියෙන්නේ? පොලිසිය. අර පුතේ අර කමල්ට වෙළඳසැලට කියන වචනේ ඉතා වැදගත්. අපි මුලින්ම එතෙන්ද ගිහිල්ලා තමයි ওই ප්‍රශ්න ඔක්කොම විසඳන්න ඕන. අපි බලමු 6 වෙනි එක දැන්. කමල්ට කියනකොට කමල් ගාවට ගියා. දිශාවෙන් බැංකුව පිහිටා ඈත. අන්න කමල්ට කියනකොට කමල් ගාවට ගියා. බැංකුව දිහා බැලුවා. බැංකුව කියන වචනේ තියෙනවනේ. බැංකුව කොහෙද තියෙන්නේ? නැගෙනහිර දිශාවෙන්. ඊළඟ තියෙන්නේ මොකද්ද? 7 කමල්ට හිස් තැනක් දිශාවෙන් පාසල පිහිටා ඈත. කමල්ට කියනකොට කමල් ගාවට ගියා. මොකක්ද අහන්නේ දැන්? පාසල. එහෙනම් පාසල දැන් මෙතනලා බලන්න පාසල කෝ කියලා. මෙන්න පාසල තියෙනවා. මොන දිශාවෙන් තියෙන්නේ? ඒ කියන්නේ වයඹ දිශාවෙන්. 8 වෙනි එක. කමල්ට ගිනිකොන දිශාවෙන් හිස් තැනක් පිහිටා ඇත. කමල්ට ගිනිකොන දිශාවෙන් කියනකොට ගිනිකොනකෝ කමල්ට කියනකොට කමල් ගාවට ගියා. බැලුවා ගිනිකොන දිහා. මොකද්ද තියෙන්නේ? තැපැල් කාර්යාලය. පුතේ මෙන්න මේ ප්‍රශ්න කරද්දී මේ ප්‍රශ්න අහන විදිය ඉතා වැදගත්. ඒ ප්‍රශ්න අහන විදිය අවබෝධ කරගත්තේ නැත්නම් මේවා ලේසි වගේ තේරුණාට ලේසි නෑ, වර්ධිනවා. ඒ නිසා මේ කමල්ට කියනකොට අන්නේ ට කියන තැනට අපි යන්න ඕන. තැපැල් හලට කිව්වහම අපි එතනින් අත තියා ගන්න ඕනේ. බැංකුවට කිව්වහම එතනින් අපි අත තියා ගන්න ඕනේ. එතන ඉඳලා බලන්න ඕනේ කියන දේ කොහෙද තියෙන්නේ කියලා. ඉන්ධන පෙරවුම් හලට කිව්වොත් මුලින් මෙතෙන් අත තියා ගන්න. එතන ඉඳලා බලන්න ඒ කියන දේ කොහෙද තියෙන්නේ කියලා. අන්න ඒ විදිහට පුතේ මේ ගැටලු ටික ඒ වගේ හෙමින් සැරේ විසඳන්න පුරුදුනොත් එහෙම අපිට මේවා වරදින්නේ නැහැ. හරි. අපි එහෙනම් මේකේ තුන්වෙනි අභ්‍යාසයක් තියෙනවා. අපි ඒකත් කරලා බලමු මොකද්ද කියන්නේ කියලා. පුතේ මේක කොටු දැලක් තියෙනවා. මම මේ සියලු දේවල් අඳින්න යන්නේ නැහැ. මම මේකේ තියෙන හැඩය මේකේ බෝඩ් එකේ අඳිනවා. මොකද ඔයාලා ගාව ප්‍රශ්න පත්‍රයේ තියෙන නිසා ඒ සියලුම දේවල් මට මෙතන බෝඩ් එකේ අඳින්න අපහසුයි. ඒ නිසා මම ඒ තියෙන හැඩේ විතරක් මේකේ අඳිනවා. හරි. මෙතනින් තියෙනවා මොකද්ද? කොස් ගස. මම කොස් කියලා විතරක් ලියනවා. ඊට පහලින් තියෙනවා මෙතන මොකක්ද තියෙන්නේ? ලිඳ. ඊට පහලින් මෙතන තියෙනවා මොකද්ද? ගේට්ටුව. ඊට පස්සේ මෙතනින් තියෙනවා මේ දෙක අතරේ මෙතන තියෙනවා මොකද්ද? peer ගස. මම peer කියලා විතරක් ලියනවා. ඊට පස්සේ ලිඳ කෙලින් මේ හරියෙන් තියෙනවා මොකද්ද? නිවස තියෙනවා. ඔය හැම රූපෙකම මේ විශේෂ ලක්ෂණක් තිබ්බා. මොකද්ද? මෙන්න මෙතනින් තියෙනවා මොකද්ද? මේක දාලා උතුර. උතුරු දිශාව දක්වනවානේ. එතකොට පුතේ ඇයි මේ හැම රූපයකම උතුරු දිශාව විතරක් දක්වන්නේ? උතුරු දිශාව දැනගත්තාම අපිට ඊළඟ දිශා ටික හොයාගන්න අමාරුවක් නෑ නේද? හරි. අපි දැන් එහෙනම් මම මේකේ මගේ පහසුවට සහ ඔයාලට කියලා දෙන්න පහසුවට ඉතුරු දිශා ටිකක් මේකේ ලකුණු කරනවා. අපි ඉතින් රතු බෑනෙන් දාමු. උදය ඊළඟ නැවින් ගිහින් ධම්මි නිදිද බලා වරින්. මොන දැම්මලේ. දැන් මේක උදවෙන් අපි හොයමු උත්තර ටික. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? peerගස තිබෙන්නේ නිවසට හිස් තැනක් දිශාවෙන්නේ. peerගස තිබෙන්නේ නිවසට හිස් තැනක් දිශාවෙන්නේ. peerගස තිබෙන්නේ නිවසට. නිවසට කියනකොට නිවසට යන්න දැන්. මෙන්න අපි නිවසට ගියා. හරි. මෙන්න නිවසට ගියා. මොකක්ද දැන් අහන්නේ? peerගස තිබෙන්නේ නිවසට හිස් තැනක් දිශාවෙන්නේ. නිවසේ ඉඳලා බලන්න peerගස තියෙන මොන දිශාවෙන්ද කියලා. මෙතන බැලුවාම peerගස තියෙන මෙන්න මේ දිශාවේ. එතකොට මෙන්න මේ අතර යන දිශාව මොකද්ද? මොකද්ද මේ දිශාව? වයඹ දිශාව. එහෙනම් peerගස තිබෙන්නේ නිවසට මොන දිශාවෙන්ද?
වයඹ දිශාවෙන්. අපි දැන් බලමු දෙවෙනි එක. මොකද්ද දෙවෙනි එක තියෙන්නේ? කොස් ගසට දකුණු දිශාවෙන් පිහිටා ඇත්තේ. කොස් ගසට කියනකොට කොස් ගසට යන්න. කොස් ගස. මෙන්න අපි කොස් ගසට ගියා. කොස් ගසට ගියා. කොස් ගසට දකුණු දිශාවෙන් කියනකොට දකුණ බලන්න. දකුණ කියන්නේ පහළ. මේ පැත්තට බලන්න. දැන් ඔන්න කොස් ගසේ ඉඳලා බැලුවා කෙලින් පහළ. මෙන්න මේ බැලුව පහළ මේ. මොකක්ද තියෙන්නේ? අන්න දේවල් දෙකක් තියෙනවා. කොස් ගසට කියනකොට කොස් ගසට ගියා. බැලුවා දකුණු දිශාව. මොකක්ද තියෙන්නේ? ලිඳ තියෙනවා, ගේට්ටුව තියෙනවා. එහෙනම් කොස් ගසට දකුණු දිශාවේ මොකක්ද තියෙන්නේ? ලිඳයි ගේට්ටුවයි. හරි. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නේ කියවලා මොකක්ද බලමු දැන්. 3. ලිඳට හිස් තැනක් දිශාවෙන් නිවස පිහිටා ඇත. ලිඳට කියනකොට ලිඳට යන්න. මෙන්න ලිඳට ආවා. ලිඳට ආවා. මොකක්ද අහන්නේ දැන්? ලිඳට හිස් තැනක් දිශාවෙන් නිවස පිහිටා ඇත. අන්න ලිඳට කියනකොට ලිඳට ගියා. නිවස කියනකොට ලිඳේ ඉඳලා බැලුවා නිවස දිහා. මෙන්න බැලුවා නිවස දිහා. ලිඳට මොන දිශාවෙන්ද තියෙන්නේ? නිවස. මේ දිශාව මොකද්ද? නැගෙනහිර දිශාව. එහෙනම් ලිඳට නැගෙනහිර දිශාවෙන් තමයි ලිඳට කියනකොට ලිඳට ගියා. බැලුවා ලිඳේ ඉඳලා නිවස දිහා. මේ පැත්තට තියෙන දිශාව මොකද්ද? නැගෙනහිර දිශාව. හරි. අපි එහෙනම් දැන් ඊළඟ ප්‍රශ්නේත් බලමු. 4 නේද? නිවසට හිස් තැනක් දිශාවෙන් ගේට්ටුව ඇත. නිවසට කියනකොට නිවසට යන්න. කො නිවස? මෙන්න නිවසට ආවා. නිවසට හිස් තැනක් දිශාවෙන් ගේට්ටුව. අන්න නිවස ඉඳලා බලන්න ගේට්ටුව දිහා. මෙන්න ගේට්ටුව. මෙන්න මේ දිශාවෙන් තියෙන්නේ. මොකද්ද මේ පැත්තට එන දිශාව? මේ බලන්න දැන් මේ හැඩේ දිශාව නිරිත. එහෙනම් නිවසට මොන දිශාවෙන්ද තියෙන්නේ ගේට්ටුව? නිරිත දිශාවෙන්. මේවා ඇඳගත්තට කමක් නැහැ. අපේ පහසුවට පැන්සල් වලින් මේවා ඇඳලා ලකුණු කෙරුවට කමක් නැහැ. හරි. ඊළඟට බලන්න 5. කොස් ගසට ගිනි කොන දිශාවෙන්. කොස් ගසට කියනකොට කොස් ගසට යන්න. මෙන්න කොස් ගසට ගියා. කොස් ගසට ගිනි කොන දිශාවෙන්. ගිනි කොන කියන්නේ මොකද්ද? මෙන්න මේ අතරේ දිශාව. එහෙනම් කොස් ගහේ ඉඳලා බලන්න ගිනි කොන දිශාව මොකක්ද තියෙන්නේ කියලා. මෙන්න ගිනි කොන දිශාව. එහෙනම් කොස් ගසට ගිනි කොන දිශාවේ මොකද්ද අපිට හම්බුනේ? peer ගහයි නිවසයි. peer ගහයි නිවසයි. බලන්න ඊළඟ ගැටලුව මොකද්ද කියලා. හරි. 6 වෙනි එක ලිඳට හිස් තැනක් දිශාවෙන් peer ගස ඇත. ලිඳට කියනකොට ලිඳට යන්න. කො ලිඳ? මෙන්න ලිඳට ආවා. මොකක්ද ඊළඟ කියන වචනේ? peer ගස. දැන් ලිඳේ ඉඳලා බලන්න peer ගහ. අමේ තියෙන peer ගහ. මෙන්න මේ දිශාවේ peer ගහ තියෙන්නේ. මොකද්ද මේ පැත්තට එන දිශාව? ඊසාන දිශාව. ඊසාන දිශාව. පුතේ මෙන්න මේ හැඩයට අපිට මේ ගැටලු අවබෝධ කරගත්තොත්, ඒ වචනවල තියෙන විශේෂත්වය අවබෝධ කරගත්තොත් මේ දිශා පාඩම මහ ලොකු අමාරු පාඩමක් නෙවෙයි. ඒ නිසා හැම වෙලෙම මේ කියන දේ, ඒ කියන දේත් එක්ක ඒ කියන දේ අපි රූප සටහනින් කෙරුවා නම් අපිට මේවා වරදින්නේ නැහැ. ඒ නිසා බොහොම පරිස්සමෙන් මුලදි කරන, ඊට පස්සේ මම නිකම්ම සිද්ධ වෙනවා. එහෙනම් පුතේ අපි අදට අපේ 6 වෙනි සතියේ දිශා පාඩම ගණන් පාඩමෙන් ඉවර කරනවා. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.